ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම වත්සිරස්තල. කොරෝනා විකෘති ප්‍රභේදය ආසාදිතව මෙරටට ආ මොයින් අලි සුවය ලබා කණ්ඩායම සමග එක්වෙයි. රද්දොළුගම පොලිසියේ අඩකට කොරෝනා. ගම්පහ ආසාදිතයින් යළිත් ඉහළට. බස්නාහිර හැර දිවයිනේ අනිකුත් ප්‍රදේශවල උපකාරක පන්ති ජනවාරි 25 ඇරඹීමට අවසර. ගම්පහ මූල්‍ය ආයතනයකින් රුපියල් 4 කෝටියක මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් තවමත් නිදැල්ලේ. ශ්‍රී ලංකාව ගැන දැඩි තීරණයක් ගන්නයි දෙමළ පක්ෂ ඉල්ලද්දී ඇමරිකාව LTTE තහනම දීර්ඝ කරයි. වරාය නැගෙනහිර පර්යන්තයේ ගැටලු සාකච්ඡා අසාර්ථකයි. සාකච්ඡා දෙවන වටයකටත්. කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන සිදු කරන බවයි. මෙම කොල්ලේ සිදු ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකයි. මෝ ආවරණ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන ආරක්ෂක හිස්වැසුම් සහ කළු ජැකට් පැළඳි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරු 2:10ට පමණ යතුරුපැදියකින් මෙම මූල්‍ය ආයතනයට පැමිණ තිබෙනවා. මූල්‍ය ආයතනයට පිවිසි ඔවුන් ආයතන නිලධාරීන්ගෙන් විවිධ තොරතුරු විමසා ඇති අතර මංකොල්ල කැවීම සිදු කර ඇත්තේ ඉන් අනතුරුවයි. ගිනි අවි පෙන්වා සේවකයන් බියවද්දමින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කරන ආකාරය එම ආයතනයේ CCTV කැමරාවල සටහන්ව තිබුණා. පොලිසිය පැවසුවේ මූල්‍ය ආයතනයේ තිබූ රුපියල් 3 කෝටි 90 ලක්ෂයක රන් භාණ්ඩ සහ 9 ලක්ෂයක මුදල් සැකකරුවන් විසින් කොල්ලකා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නොමැති අතර පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන සිදු කරනවා. මෙවැනි කොල්ලකරුවන් සම්බන්ධ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබී තිබෙනවා. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මෙවැනි හදිසි අවස්ථාවකදී දන්වන ක්‍රමයක් ගැන සිතා බැලිය යුතුයි. ඒ වගේම හදිසි සීනුවක් නාදවීමක් නැතහොත් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ක්‍රියාත්මක වීමක් ඒ වගේම නිරන්තරයෙන් ඔබේ මූල්‍ය ආයතනයේ CCTV කැමරා පද්ධතියක් තියෙනවා නම් එය නිරන්තරයෙන් පැය 24 පුරාම ක්‍රියාකාරීත්වයේ තබා ගන්න. ගැටලු නිරාකරණය වනතෙක් පාරම්පරික වගාවන්හි නිරත වීමට ගොවීන්ට පූර්ණ අනුමැතිය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම සමග පිළිසඳරක් වැඩසටහනට පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේදී එක්වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන ගම සමග පිළිසඳර 6 වෙනි අදියර අද ක්‍රියාත්මක කෙරුණේ පොළොන්නරුව මැදිරිගිරිය දහම්වැව වෙඩිකච්චිය ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා බෙසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමට එක් වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රොෂාන් රණසිංහ සිරිසේන ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියා. අනතුරුව ජනාධිපතිවරයා දහම්වැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටියට පැමිණ සිටි ජනතාව ඇමතුවා. අපේ රජයන් පැමිණි සෑම අවස්ථාවකම කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරා. ඒ වගේම ඒ ගොවි ජනතාවගේ තිබෙන ප්‍රශ්න
ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්න. තරුණ තරුණියන් පවා ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්නට හේතු කරගෙන තමයි අපි පොහොර නොමිලේ ලබා දෙන්නටත් ඒ වගේම වී සඳහා ඉහළ සහතික මිල ලබා දෙන්නටත් ක්‍රියා කරේ. ජනතා ගැටලු විමසීම සහ ඒ සඳහා විසඳුම් ලබා දීම ආරම්භුනේ ඉන් අනතුරුවයි. කලින් ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා හිටපු කාලේ 2013 වඩිගාව ගල්පොත් අයිනෙන් අලිවට ගැහුවා. ඒක ඉතුවක්කාර ලෙස පහුගිය කාලේ හිටපු නිලධාරියෙක් ඒ අලිවට සම්පූර්ණ ඉවත් කරලා යාය මැද දෙකට කරලා ලක්ෂ 40ක් වියදම් කරලා අනිකට්ටයක් ගහලා තියෙනවා. හැබැයි ඒකෙන් ගොයියෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ගහලා තියෙන අලිවට මායිමේ ගහලා තියෙනවා. හරි මායිමේ. නමුත් දැන් ඒකෙදි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගලවල ඉවර වෙලා ඒක පස්සට කරන්න ඉවර ගන්න. දැන් අපි තීරණයක් ගත්තනේ අර ඒගොල්ලෝ වගා කරපු ඒවා ඉදිරියටත් වගා කරන්න ඉඩ දෙන්නට. ඒක පිළිබඳව මොකද්ද අරගෙන තියනවද මොන හරි ගරු ජනාධිපතිතුමනි අපි දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමයි ඒක පටන් ගන්න යන්නේ. ඉතර විදම් ප්‍රමාණයක් දැනට ඒ ආකාරයට තියෙනවද කියලා අපිට වගේ අපේ නිලධාරීන් මාර්ගයෙන් දැනුම් දීම කරන්න කියලා. ඊට පස්සේ ඒ දිස්ත්‍රික් වලට ගිහිල්ලා ඒ අදාළ නිලධාරීන් සහ දේශපාලන අධිකාරියත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා ඒක දැන් නිදහස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා ඒරියාස් තියෙනවා නම් ඒ වගේ ඒවා විතරක් අයින් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අලුතෙන් එන බවුන්ඩරි මාක් කරන්න අපි අගලකුත් කැපීමට බලාපොරොත්තු වෙනවා. ඒ ජනාධිපතිතුමා මේ පළාතේ මේවා ගැන හොඳට අවබෝධයක් ඇති එතුමාගේ අදහස්. මගේ පියාත් ඔබ වගේම මේ පොළොන්නරු දිස්ත්‍රික්කයට ආපු කෙනෙක් පොළොන්නරුවේ ජනපද ව්‍යාපාරයේදා ටීඑස් නායක මහතුමා ආරම්භ කරපු වෙලාවේ. කාලීන වශයෙන් ඉදිරියට යන විට රජයේ සහයෝගය ලැබෙන විට මේ බොහෝ ප්‍රශ්න විසඳෙයි. ඒ අදාළ නිලධාරීන්ට පිළිතුරු දෙනා වගේම ඒ දෙන පිළිතුරු ඒ ආකාරයෙන් ඉෂ්ට කිරීම ඒ නිලධාරි මාතෘතුන්ගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. කුඹුරයක් අස්සල්දුවා පේරපඩේ පහත් ජලයෙන්. ඉතින් දැන් අවුරුදු 30ක් විතර අපි වැඩ කරා. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා වනජීවී විදුලි වැටක් දැම්ම අපේ කුඹුරු කැලේට අරගෙන. අපිට ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඉඩම් නීතිය තියෙනවනේ අලුත් නීතිය ඒවපේක. ඒ අනුව රක්ෂිතවල තියෙන ওই ගැටලු සියල්ලම සමාලෝචනය කරලා විසඳන්න කටයුතු කරගෙන යනවා. ඒකින් එක ටිකින් එකට ආවට ඒ සියලුම දේවල් වලට අපි ඒ චක්‍රලේඛනය අනුව කටයුතු කරන්න යනවා ජනතුමනි. ඒව ගැන බලන්න ඉක්මනට. අතිගරු ජනාධිපතිතුමා කියනු දේ අපි කිව්වා ඒ නිලධාරීන්ට. ඒ කීපු දේව අහන්න නැතුව ජනවාරි 2 වෙනිදා කන්තලේ වනජීවි කාර්යාලයේ නිලධාරියා ඇවිල්ලා මේ අහිංසක ගොයියෝ පැය 24ක් කන්තලේ පොලිසිය කූඩුවෙත් දැම්මා. දැන් මම පොලිසියටත් කියලා තියෙන්නේ ඊට පස්සේ ඒ වගේ තරංගුට ගන්න එපා කියලා. අලිවට ප්‍රායෝගික නෑ. මේ පැත්තේ ගමේ අලිවෙඩි දාලා යහ පැත්තට එලවුවාම මේ මිනිස්සු මෙහෙට එලවනවා. දෙපැත්තෙම වගා කරන් හිරු ටීවී එහෙම ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න ගොඩාක් මහන්සි වුණා. හැබැයි ඒ වුණාට ඒවට කිසිම ප්‍රායෝගික පිළිවෙලක් නෑ. මේ අලි ඔක්කොම ඉන්නේ විදුලි වැටෙන් එහා නෙමෙයි ගම ඇතුලේ කැලේ. 5-6 වෙනකොට අලි ගමට එනවා. දැන් මේකේ මූලිකව කරන්න ඕන සර් මේකට කඩිනා විසඳුමක් ගන්න නම් මේ ගම ඇතුලේ ඉන්න අලි ප්‍රමාණය විදුලි වැටෙන් එහාට දාන්න ඕන. මේට කිලෝමීටර් 3කට එහාට දැන් යන් අලි පෙන්නන්න ගම්මාන. ඩ්‍රෝන්ස් දාලි වෙලා අලි එලවන්න ක්‍රමවේදයක් කරා. ඒක සාර්ථකයි. අපිට ඒ ක්‍රමවේදය දාලි වෙලා ඒකත් කරන්න පුළුවන්. දැන් මේ විශේෂයෙන්ම මේ කියන තැන බලන්න දැන් මේකේ යටතේ තියෙන කැලලක්නේ. ඒක සුද්ධ කරලා දෙන්න ක්‍රියාත්මක කරන්න. අතිගරු ජනාධිපතිතුමනි මේ වතුර බිල එනකොට ප්‍රමාද වෙලා එන්නේ. මාස දෙකකින් පස්සේ තමයි වතුර බිල එන්නේ. ඒ එනකොට අර වැඩි වෙන ප්‍රමාණය ඔක්කොම හදලා එනවා. මේ මාසේ එනකොට මට රුපියල් 17000ක ප්‍රමාණයක් තිබ්බා. පවුල් 50ක විතර ගැටලුවක් ඇති වෙලා තිබුණා. කොරෝනා කාලේ හින්දා අපේ මීටර් රීඩර්ස්ලාට යන්න බැරිකම තිබුණා. දෙවැනි කාරණාව අපේ මීටර් රීඩර් කෙනෙක් මේක කනගාටුවෙන් කියන්නේ විශාල වැරද්දක් කරලා තිබුණා. අපි මේ මීටර් රීඩර් අයින් කරලා දැන් දඬුවම් කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ සහනයක් දෙනවද ඒක? ඔව් සර් ඒක අපි ඇඩ්ජස්ට් කරලා මේ අපි ඒ සහනය ඔබතුමාලට ලබා දෙනවා. හැමදාම අලි පයින්නවා ලයිට් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා නැති මිනිස්සු ඉන්නවා. ඉස්සර සහන ක්‍රමයට ලයිට් දුන්නා දැන් නැහැ. ඒ හින්දා මම ඉල්ලීමක් කරනවා සහන ක්‍රමයට ලයිට් දෙන ක්‍රමයක් මේ මම ප්‍රාදේශීය ලේකම්තුමියත් සමගත් කතා කරා මැදිරිගිරියේ සමුද්‍රලාභීන් සඳහා විදුලිය ලබා දීමට සහන ණය ක්‍රමයක් තුලින් හෝ ඊටාම දිලිඳු පවුල් වලට දීමනාවක් හැටියට ලබා දීමට අපි කටයුතු කරන්න එතුමියගේ නිර්දේශ මං ඉල්ලුවා. ඒ අනුව ඒ කටයුතු කරන්න පුළුවන්. ජනාධිපතිතුමනි මගේ ප්‍රශ්නේ නම් වනජීවි සම්බන්ධ වුණත් අලි සම්බන්ධව නෙවෙයි. වටදාගේ රක්ෂිතයේ මුවන් 2000ක් පමණ ඉන්නවා. ඒ මුව ඔප්පු තියෙන කුඹුරු අක්කර 300කට දැඩි ලෙස හානි කරනවා. අපි ප්‍රාදේශීය ලේකම්තුමියට දැනුම් දුන්නා. ඒ හැමෝම අපිට අතිසාරට අමුඩ ගහනවා වගේ පොඩි විසඳුම් තමයි දෙන්නේ. නෑ දැන් ඔබතුමන්ලානේ මේකේ ප්‍රායෝගික අත්දිනින්නේ. මොකද්ද මේකට විසඳුමක් කියලා? මෙහෙමයි ජනාධිපතිතුමනි. මුවෝ කියන්නේ කකුල් තියෙන සත්තුනේ. මේ මුළු රක්ෂිතයම වට කරලා පුරාවිද්‍යා මායිම් වලට දැල්ලටක් ගහන්න ඕනේ. එහෙම නැතුව මේ මුවෝ කොහොමවත් නවත්තන්න බෑ. ඔබතුමා දැන් ගියොත් බලා ගන්න පුළුවන් මගේ කුඹුර මට උණ හැදිලා දවස් 3යි. සම්පූර්ණව කාලා තියෙන්නේ. වේදනාවට කතා කරන්නේ. අලි ගැන හැමෝම බලනවා. මස් ප්‍රශ්නයක් නම් වනජීවිකෙන් එනවා ටක් ගාලා. සතෙක් මරලා නම් කවුරු හරි. හැබැයි කුඹුර කාලා නම් එන්නේ නෑ. එතුමන්ලා ඉල්ලන විදිහට අපේ තාක්ෂණ නිලධාරියන්ලා වැට මැනුම් කටයුතු කරලා දිස්ත්‍රික් ලේකම්තුමා හරහා පංජී දෙපාර්තමේන්තුවටත් යවලා තියෙනවා සර්. කවුද
ටික කරන්න ඕන. වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉදිකළ දෙන්න ඕන කි නිසා මේ වැටේ ඇස්තමේන්තුවක් කරලා මම දැනටත් වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන සර්. කවුද මෙහි ඉන්නේ ඒකේ ප්‍රාදේශීය? ඒකට එස්ටිමේට් කරලා තියෙනවා ජනාධිපතිතුමනේ මිලියන 5.9ක් ලක්ෂ 59ක්. ඒ මුදල අපි ගිහිල්ලා බලන්නම් කොයි ආකාරයටද දෙන්න පුළුවන් කියලා. ඒක ඇවිල්ලා තියෙනවද ඔයගොල්ලන්ට? තාම ඇවිල්ලා නැහැ. ඒක තාම ලේකම් කාර්යාලයත් ජනාධිපතිතුමනේ මේක යහපාලන ආණ්ඩුවේදීත් අපි මැනුම් කටෙව්වා. ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා ඒකෙන් කොටසයි අපිට ගහලා දෙන්නේ. මායිමට විතරක් ගහලා දෙනවා. මුවෝ එතකොට වැට දිගේ එම ඇවිල්ලා වැටේ හිඩස තියෙන තැන කොනෙන් ආපහු යායට බහින්න. මේක වට කරේ නැත්තම් මුවන්ගේ කකුල් ගලවන්න ඕනේ. නැත්තම් උන් එනවා. පළාත් ආණ්ඩුකාරතුමා මහිපාල හේරත් මැතිතුමා පිළිතුරක් ලබා දෙන අය වෙනුවෙන් ඒ ඇත්තමේන්තුවට මම ඒ වැඩ සකස් කර දෙන්න මම පොරොන්දු වෙනවා. ඒක මම බාර ගන්නවා. සීදුව රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගෙන් අඩකටම COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර තවත් සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භීමට අවසර ලබා දීමට දැනට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. දවසේ පුවත COVID-19 ආසාදිතයින් 343 දෙනෙකු අද හඳුනාගැනීම සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51937ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 487 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 44746ක් ලෙසයි. ආසාදිතයින් 695 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 168ක් වන අතර ඉන් 41 දෙනෙක් වාර්තා වී ඇත්තේ මීගමුවෙන්. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 20කින් වාර්තා වූ අතර ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 90ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 34ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 34ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 25ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් 23ක් ලෙසයි. මේ අතර සීදුව රද්දොළුගම පොලිසිය නිලධාරීන් 29 දෙනාගෙන් 15 දෙනෙකුටම COVID-19 ආසාදනය වී තිබෙනවා. ඉන් එක් නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වීම සමග රද්දොළුගම පොලිස් ස්ථානයේ සිසු නිලධාරීන් සඳහාද රැපිඩ් ඇන්ටිජන් හා PCR පරීක්ෂණ අද සිදු කරනවා. ඒ අනුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් පමණක් තවත් නිලධාරීන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. පොලිස් ස්ථානය අද විෂ බීජ හරණය කළ අතර වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් ලබා යලි රාජකාරී ආරම්භ කිරීම නියමිතයි. ගත වූ දින 5ක කාලය තුළ රද්දොළුගම නිවාස සංකීර්ණයෙන්ද COVID-19 ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී තිබුණා. අතුරුගිරිය පොලිසිය රථවාහන අංශයේ නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බව හඳුනා ගැනීම හේතුවෙන් එම පොලිසිය රථවාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු ස්ව නිරෝධායනයට යොමු කරනවා. මේ අතර වවුනියාව නගරයේ නව කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ සමග එම ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගියා. හඳුනාගත් නව ආසාදිතයින් අතරට ඇඟලුම් කම්හලක සේවකයින් 3 දෙනෙක්, වවුනියාව මහරෝහලේ සාත්තු සේවකයෙක් සහ එම රෝහලේ කළමනාකරණ සහකරුවෙකුද වෙනවා. වවුනියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිලිගෙන මේ වන විට 6 වන දිනටත් වීදි කිහිපයකට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර කාත්තන්කුඩිය පොලිස් බල ප්‍රදේශය තවදුරටත් හුදකලා කර තිබෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවකව සම් මේ වගේම වීදි මහල් නිවාස හුදකලා කර තිබෙනවා. සමස්ත පොලිස් වසමක් ලෙස කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පමණයි හුදකලා කිරීම නියෝග ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම එම ප්‍රදේශයේ කරන ලද PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 190ක් පමණ කොවිඩ් ආසාදිතයින් මේ වන විට හඳුනාගෙන තියෙනවා. එබැවින් හුදකලා කිරීම නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 1,16,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වෙනවා. මේ ජනතාවගෙන් අපිට වාර්තා වී තිබෙනවා රාත්‍රී කාලේ පිටතට යන බව. ඒ නිසා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ගෘහස්ත නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් සිටින නිවාස ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට, එසේ පිටවැන්න පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරනු ලබනවා. තංගල නගරයේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 45කින් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට කරාපිටියේ සිට සූරියවැව දක්වා ධාවනය වන බස් රථයක රියදුරෙක් සහ තංගල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිණියක් සහ ඇගේ සැමියාද අයත්. ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා 99ක ප්‍රතිඵලද ඉදිරියේදී ලැබීම නියමිතයි. මේ අතර ඇහැලියකඩ ප්‍රදේශයෙන් අද දිනේත් COVID-19 ආසාදිතයින් 19ක් වාර්තා වූ අතර එම ප්‍රදේශයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523ක්. රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුටද COVID-19 ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ අද සිදු කරනවා.
මේ අතර මාතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ දෙමස් බිරිඳෙකුගේ දේහය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආදාහනය කිරීමට උපදෙස් ලබා දී තිබුණා. මේ දරුවට තියෙන්නේ හાર્ට් ප්‍රොබ්ලම් එකක් තියෙන්නේ. ඒගොල්ලන් අම්මට පොඩක් පොසිටිව් උනායි කියලා තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. අය පොඩක් දවස් 3ක් කල් දෙන්නයි කියලා ඒගොල්ලෝ පොඩක් චෙක් කරලා බලමු කියලා. ඒ කූල් රූම් එකේ හැරි තිබ්බොත් අපිට ලොකු මේකක් නේ. පොඩක් සම්ද වෙනකම් පොඩක් අපි කොච්චර අපි කතා කරාද. මෙහෙන් නෙවෙයි මාතර හොස්පිටල් එකේ. කරාපිටේ අපිට ප්‍රයිවට් ගන්න දෙන්නත් නේ. ඒක ප්‍රයිවට් කරන අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම දෙන්නත් නැහැ. දේහය ආදාහනය කිරීම සඳහා ඊයේ පසරුවේ මාතර පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා. මේ අතර මහරගම පමනුව ප්‍රදේශයේ රෙදි පිළිපෙළ පාරිභෝගිකයින් ත්‍රිරෝධරත් රියදුරන් ඇතුළු පිරිසකින් අහඹු ලෙස තෝරාගෙන 80 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගෙන නැහැ. මේ අතර උපකාරක පන්ති ආරම්භීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය ඊයේ නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මාස 25 වෙනි දින සිට අවසර ලබා දීලා තියෙනවා. ඒ අවසර ලබා දෙන්නේ උපකාරක පන්තියක ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50% හෝ නැත්නම් උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. ඒ වගේම මෙම උපකාරක පන්ති අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම මෙම උපකාරක පන්ති සඳහා දිස්ත්‍රික් හරහා එම අපි සම්පූර්ණයෙන්ම අවසර ලබා දීලා නැහැ. පාසල් ආරම්භ කිරීමෙන් පසුව එදින සිට සති දෙකක් ගියාට පස්සේ තමයි අපි බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙන්නේ. යම්කිසි ප්‍රදේශයක් හුදකලා කරලා හෝ සංචරණ සීමා කරලා තියෙනවා නම් ඒ පළාතේ තියෙන උපකාරක පන්ති පවත්වන්නත් බෑ. ඒ පළාතේ ඉඳලා උපකාරක පන්ති වලට ළමයින් හෝ ගුරුවරුන් ගෙන්න ගන්න පුළුවන් කමකුත් නැහැ. මේ අතර COVID-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ බවට පසුගියදා තහවුරු වූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලි අද තරගයේ පැවැත්වුණු අතරතුර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක විවේකාගාරයට පැමිණ තිබුණා. Good to see him back and healthy. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කතානායක මහින්දයාපා අබිවර්ධන මහතා අදහස් පළ කළා. පාර්ලිමේන්තුව වසා දැමීම සඳහා කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ සේවකයෝ 3 දෙනෙකුට හෝ 4 දෙනෙකුට ලදින අනිත් එක්කෙනා පාර්ලිමේන්තුවේ නෙමෙයි පොලිස් නිලධාරියෙක්. මම ඊතුරු කට්ටියට ඇහිලා වැඩ කරන්නේ. මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ මල ගෙවල් මගුල් ගෙවල් වල ගිහිල්ලා කකා බිබී ඉන්නේ නැතුව මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට කවුරුත් සහයෝගය දෙන්න. දවසේ පුවත අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. කොවිඩ් පාලන එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තරුණ පිරිසක් සමග නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේදී පැවති හමුවක් අමතමින් නොහු මේ බව සඳහන් කළා. COVID-19 මට පෙනෙන්නේ නැහැ මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදු වෙලා නැහැ. නියම යන්ත්‍රණයක් නැහැ. නිදහස් සෞඛ්‍යයක් තියෙන ආණ්ඩුවක් මේ ගැන වියදම් කරන්න උවමනයි. එකක්වත් කරන්නේ නැතුව අපි හිඟා කනවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. වෙන්ටිලේටර්ස් වැඩිපුර කීයක් දාලා තියෙනවද? චීනෙන් හම්බුණා ටිකක්. ඉතුරු ඒවා අපේ ගිලන් රටවල තිබුණේවා ගලවලා තියෙනවා. මෙතන ආණ්ඩු මාරු කරන එකක් අපිට වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. ඒත් අපි ලෑස්ති එකට උදව් කරන්න. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කරුණු කියන්න. ඇත්ත හෙලි කරන්න. වියදම් වැඩි කරන්න ඕන නම් අපිට කියන්න. මොකද අපි ඔක්කොම ලෑස්ති වෙලා උදව් කරන්න සැලැස්මක් ඇති වෙනවනම් මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල් යනවා. හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. ඔය 120 කරන්න දැන් කියන හැටියට අවුරුද්ද අවසානයේදී. ඊට වඩා අමතරව ගන්න අපේ ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. දැන් අපි හිර වෙලා තියෙන්නේ. මේක නොකරනවා නම් අපේ ජාතිය නැති කරන්න කරන දේ. අපේ ජනතාව මරන්න කරන එක. එක එක්කෙනාගෙන් ගිහින් හිඟා කන්න නැතුව රටට කරුණු කියලා අපි හැම එක්කෙනාගේම සහාය ලබාගෙන වැඩ කටයුතු කරන්න කියලා ජනාධිපතිටත් මේ ආණ්ඩුවටත් මම මෙතන කියනවා. මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න සීමටද තරුණ තරුණියන්ට අවස්ථාව හිමි වුණා. මේ මොහොතේ ඔබතුමාලගේ රජයක් තිබුණා නම් සංචාර ක්ෂේත්‍රයට නම් වාලීමට මොන වගේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නේ? එක වාසියක් තියෙනවා. රජයේත් නැහැ පාර්ලිමේන්තුවේත් නැහැ.
වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ පණිවුඩයක් ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් පවසනවා. ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පැවැත් වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. රංජන් රාමනායක අධිකරණයට අපහාස කරලා අධිකරණයට නිගරු කරලා මහ විශාල විනාශයක් රටට කරලා බන්ධනාගාරගත කරනවා. හැබැයි අධිකරණය එක්ක ගහගෙන අධිකරණයට විරුද්ධව කතා කරලා මහ විනාශයක් කරන්නට ඕන ඌවතැන්නේ සුමන හාමුදුරුවෝ. හැබැයි මං ගරු අධිකරණය දුන්න තීන්දුව ඒ තීන්දුව පිළි අරගෙන නිහතමානීව බන්ධනාගාරයට මම වැඩම කළා. එදා ශානිලා එවගේම නිශාන්ත සිල්වලා මගේ නඩුවට CID පරීක්ෂණ කරනකොට දැන්ගෙන් රංජන්ගේ කතාත් නිශාන්ත සිල්වලාගේ කතාත් අනෙකුත් ඇත්තන්ගේ කතාත් බලනකොට මට මහා පුදුමයක් දැනෙනවා රංජන් කරගත්ත විනාශය. මං මාස 8කට වඩා කාලයක් වැඩ හිටියේ වැලිකඩ බන්ධනාගාරේ. වැලිකඩ බන්ධනාගාරයේ සිටින 3000කට ආසන්න නේවාසික සිරකරුවන් සියලු දෙනාම මාව හම්බුණා. මරණ දණ්ඩ ලක් වූ පිරිස, ජීවිතාන්තය දක්වා ගිය පිරිස, නිකම්ම සිර වූ පිරිස, ඒ වගේම අභියාචනයට ලක් කරලා තියෙන පිරිස, මේ හැම දෙනාම මට කිව්වේ හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමාට ගිහින් රහසක් කියන්න. ඒ රහස කියලා ජනාධිපතිතුමාගේ පණිවිඩය හාමුදුරුව අරගෙන එන්න කියලා මට සුවිශාල මහා පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය දෙන්න මං තව නොබෝ දිනකින් බලාපොරොත්තු වෙනවා. අතිගරු මහානායක හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහිලා, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා සහ ග්‍රාමාත්‍යතුමා මුණ ගැහිලා, එවැගේම අධිකරණ ඇමතුමා හමු වෙලා ඒ ඉදිරි නේවාසික සිරකරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් පිළිබඳව සිරකරුවන්ගේ යෝජනාවක් ජනාධිපතිතුමාට දීලා එයට පිළිතුරු බලාපොරොත්තුවෙන් කටයුතු කිරීමට මා අපේක්ෂා කරනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනුකමිටුව සමග අද පෙරවරුවේ වරාය වෘත්තීය සමිතිය එකමුතුව පැවැත් වූ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. මේ අතර නැගෙනහිර පර්යන්තය ඉන්දිය සමාගමකට විකිණීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අද ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළා. කොළඹ වරායේ නැගෙනහිර පරන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජිකයන් 7 දෙනෙකුකින් යුත් කැබිනට් අනුකමිටුවක් පසුගියදා පත් කරන ලැබුවා. එම අනුකමිටුව හා වරාය වෘත්තීය සමිති නියෝජිතින් අතර සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැතුණා. පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. කැන්කකේ සමාජිකයන් දෙදෙනයි හිටියේ. කැන්කකේ සභාපතිතුමා වුණ ජලාල් මැතිතුමා කිව්වේ මේ 49-51 තුල තමයි සාකච්ඡා කළ යුතු වෙන්නේ කියලා. අපි කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ. එහෙම කැමති නම් අපි මෙතෙන්ට එන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕන 100%ක්. හැබැයි ඒ 100%ක් කියලා කියන අන්තවාදී විදිහට නෙමෙයි. ආණ්ඩු වට්ටන්න, ආණ්ඩු හදන්න, දේශද්‍රෝහී වැඩ නෙමෙයි. ආයතනයේ කඩම් වට්ටන්න වැඩ නෙමෙයි. අපිට ඕන මේ මතු පරම්පරාව වෙනුවෙන් මේක තියාගන්න ඕන සාධාරණ හේතු මත. ඒ පිළිබඳව යෝජනාවලිය තමයි අපි කතා කරන්න ගියේ. නමුත් ඒක අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අවසානයේදී අපේ යෝජනාව දෙන්න කිව්වා ලබන සිකුරාදා වෙනකොට. මේ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිතිය එකතුවෙන් ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම අද දෙහිවලදී ආරම්භ වුණා. මේ වෙලාවෙත් නැගෙනහිර ජැටියේ බාණ්ඩ බානවා පටවනවා නැව්වලට. වසරකට ඩොලර් මිලියන 250කට වැඩි ආදායම උපයන්න පුළුවන් තැනක්. නිසා අද ආණ්ඩුව මේ ගන්න යන තීරණය ජාතික අපරාධයක්. මේ රටේ වරාය අධිකාරිය අවසානයේ තීරණය කර තීරණයක්. නැගෙනහිර ජැටියේ 149ක් නම් කරලම අදානි සමාගමට දෙන්න ආණ්ඩුව මේ තීරණය අරන් තියෙන්නේ. 3/2 බලයක් ආණ්ඩුවේ තියෙනවා කියලා පෙන්වන්න. අපි මේ ආණ්ඩුවට කියනවා 3/2 පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණාට මහපාරේ මේ රටේ ජනතාව මේ ක්‍රියාමාර්ගයට විරුද්ධව පෙළගස්සන්න අදාළ කටයුතු ජාතික සමිති මධ්‍යස්ථානයේ හැටියට අපි කරනවා. නම විකුණනවද? එහෙම නැත්නම් දෑවැද්ද දෙන්න බැරි හින්දා කාට හරි දෑවැද්දට දෙනවද? පිනට දෙනවද? ආයෝජනයද? සංවර්ධනයද කියන කතා මොකක්වත් අදාළ නැහැ. මෙතන සිද්ධ වෙන්නේ ඊටාම පැහැදිලිව 100% රට සතුව තියෙන නැගෙනහිර ජැටියෙන් 149ක් අත්හරිනවා. මුදලකුත් යන්නවා. ඉතින් ඒක විකිණීම නෙමෙයි නම් ඒ ඕන වචනයක් පාවිච්චි කරගත්තට අපිට කමක් නැහැ. නමුත් සිද්ධ වෙන්නේ අපිට අහිමි වෙන එක. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා පක්ෂ ભેද පැත්තකට දාලා රටේ අනාගතය ගැන හිතලා හැම කෙනෙක්ම Tamanට පුළුවන් විදියට මේ සටනට සම්බන්ධ වෙන්න. මේ අතර උද්ගත ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. දැන් නැගෙනහිර ජැටිය දෙන්න හදන ඉන්දියාව. ඉන්දියාව එකවරයක් හරි පිටට විකුණලා තියෙනවද? නැහැ. චීනේ එකවරයක්වත් පිටට දීලා තියෙනවද? නැහැ.
අපි දේපල විකුණනවා. උන් දේපල රැස් කරනවා. ඉතිහාසෙත් මේකමයි වුනේ. සේල් කම්පැනි දෙකක් බවට පත් වෙලා තියෙනවා. අපටත් වෙලාවක් එන්නේ අපිත් නවත්තන්න විකුණනවා ආපු ගම. හැබැයි දෙකයි විකුණනවා. එකක් ඔය ආණ්ඩු කරපු පක්ෂ දෙක අරන් යන්න කියනවා. ඔය කතා කරන එක මහත්තයෙක්වත් හම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කිසිවෙකුත් කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. ඒකෙන් පේන්නේ තමන්ගේ නිර්වත් භාවයේ ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. වරාය විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ. නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරන්න. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. අපේ පැරණි කියමනක් තියෙනවා. වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවා කියලා. චීනයට වරාය දීලා අපි දට නියෝනියෝ ඉන්නවා. එවන් පරිසරයක තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානුවන්ට දීලා අපි ජාතියක් හැටියට දත නියවන්න වෙනවාමයි කියන බවත් හොඳින් මතක තියාගත යුතු ඇත්ත. රටකට ආදරය කරන කිසිම රජයක් තමන්ගේ වරායක් විදේශ ආධිපත්‍යයකට යොමු කරවන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් උනේ ජාතික සම්පත් සුරකිනවා, ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියා තමයි මේ ආණ්ඩුව බලයට පත් උනේ. දැන් කිසිම හිරිකිතයකින් තොරව දැන් වරාය විකුණන්න හදනවා නැගෙනහිර ජැටිය. ජනතාව රවට්ටලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දැන් අද කොහෙද යන්නේ මල්ලේ පොල් කියන දේවල් එකක්වත් කියපු දේවල් නෙමෙයි අද කරන්නේ. ඉතින් ඒකයි අපි විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මේ කතා කරන්නේ. මම නම් අදහස් කරන්නේ පෞද්ගලිකව මේක අපි විසින් පාලනය කළ යුතුයි. හැබැයි අපිට අභියෝගයක් තියෙනවා. අපිට මේ ආදායම් ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් කියන එක. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුව තුළ LTT සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඇගයීමකින් සහ සංශෝධන කිහිපයකින් පසු එම දෙපාර්තමේන්තුව මගින් පසුගිය 14 වනදා ප්‍රකාශයට පත් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ලැයිස්තුවට LTT සංවිධානය තවදුරටත් ඇතුළත් කර තිබෙනවා. යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් පිටවන ලෙස ඉල්ලමින් දෙමළ පක්ෂ ඇතුළු සංවිධාන 11 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබෙනවා. දෙමළ ජාතික සංධාන නායක ආර් සම්බන්ධන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ජී.ජී. පොන්නම්බලම්, දෙමළ ජනතා ජාතික සංධාන නායක සී.වී. විග්නේශ්වරන් ඇතුළු සංවිධානවල නායකින් මෙම ලිපියට අත්සන් කර තිබෙනවා. හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාර්යවසම් මහතා එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සමග දින කිහිපයකට පෙර ඉඩමක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් අසලසිට පිරිස රූගත කර තිබූ අතර පහරකෑ මන්ත්‍රීවරයා රෝහල්ගතව සිට පැමිණීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රතිසන සේවාව සක්‍රිය කර ගන්න. අපේ ලෙතමන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්.